සුබ දවසක් සියලු දෙනාටම. අද පාඩමේදී මම කතා කරන්න යන්නේ SQL Server, MySQL සහ MongoDB අතර වෙනස මොකක්ද කියලා. ඕගොල්ලෝ මගේ Node.js පාඩම් මාලාව බැලුවා නම් ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ database සම්බන්ධව. ඉතින් මට තිබුණා එකපාරම ඕගලන්ට MongoDB ඉගෙනගෙන MongoDB වලින් කොහොමද මේක වැඩ කරන්නේ කියලා දෙන්න. නමුත් ඊට කලින් ඕගොල්ලෝ දැනගන්න ඕන අනිත් database වර්ග මොනවද තියෙන්නේ? ඒ වගේම මේ database අතර වෙනස මොකක්ද කියලා. මේකෙදි මම කියන සියලුම database වර්ග අධ්‍යයනය කරන්න යන්නේ නැහැ. මේකෙදි තුනක් තමයි අධ්‍යයනය කරන්නේ. මේක ඉතාමත් ජනප්‍රිය database වර්ග තුනක්. මේ තුන අතර වෙනස මොකක්ද කියලා හඳුනා ගන්න යනවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ වෙනත් programming language එකක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ වගේම database ගැන අවබෝධයක් තියෙනවා ඕගොල්ලෝ MongoDB වලට අමතරව මේ අනිකුත් database ගැනත් අධ්‍යයනය කරලා ඇති. එතකොට ඕගලන්ට ඒ දෙක අතර වෙනස මොකක්ද කියලා හඳුනා ගන්නත් උපකාරී වෙනවා. ඒ නිසා මේ පාඩමේදී මම presentation එකක් මගින් මේ අතර වෙනස හඳුන්වා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක එක database එක අපේ අදාළ programming language එක අනුව භාවිතා කරන්න. මම මෙතනදී මේ database එක කියලා කිව්වත් ඇත්තටම මේකේ හරිම වචනේ තමයි database management system එක. DBMS කියලා කියනවා. මේ DBMS කියන නැත්නම් database management system එක කියලා කියන්නේ database එක manage කරන්න තියෙන system එක. ඇයි අපිට මෙහෙම manage කරන්න අවශ්‍ය system එකක් අවශ්‍ය වෙන්නේ? දැන් හිතන්න ඕගලන්ගේ database එකට එකපාර usersලා log වෙලා ඒ usersලා data read කරනවා. ඒ වගේම data write කරනවා. සමහර කෙනෙක් data delete කරන්නත් පුළුවන්. එතකොට මේ වගේ දේවල් කරද්දී මේ database එක manage කරේ නැත්නම් එකම database එකේ එකම තොරතුරු ගත්තාම එතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ database management system එකේ users ලව database එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා manage කරනවා. ඒ වගේම තමයි සමහර users ලාට තියෙනවා operation data delete කරන්න බැරි වෙන්නේ. එතකොට ඒක program එකේ දෙන්නත් පුළුවන්. ඊළඟ database management system එකේ ඒගොල්ලන්ගේ username password දීලා log වෙලා එතනින් පස්සේ ඒගොල්ලන්ව block කරන්නත් පුළුවන්. ওই විදිහට අපිට database management system එකක් අවශ්‍ය වෙනවා. එතකොට මම database කියලා කිව්වට ඉතින් ඇත්තටම කතා කරන්නේ database management system තුනක්. database එකක් කිව්වොත් මේක ඇතුලේ දැන් SQL server ගත්තොත් SQL server ඇතුලේ අපිට database ඕන තරම් හදන්න පුළුවන්. ඒ වගේම MySQL එක ඇතුලේ database හදන්න පුළුවන්. එතකොට database කීපයක් ඕන තරම් අපිට හදන්න පුළුවන්. එතකොට database සහ database management system එක අතර වෙනස එකයි. අපි මේ පාඩමේදී database කියලා කිව්වත් මේ තුනට අපි මේ කතා කරන්නේ මේ තුනේ තියෙන database management system එක අතර වෙනස මොකක්ද කියන එක. මේ කතා කරන්න යද්දී මේ තුන අපිට කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි බලමු මොකක්ද මේ කාණ්ඩ දෙක කියලා. පළවෙනි කාණ්ඩය තමයි relational. ඒකට කියනවා SQL කියලා කියනවා. එතකොට ඒ කාණ්ඩයට අයිති වෙනවා SQL Server, MySQL. බලන්න මේ database වල නම් වලම මේ අකුර තියෙනවා. SQL කියන අකුර තියෙනවා. ඉතින් තව මේකට අදාළ කරගන්න පුළුවන් Postgres SQL කියන එක. එතකොට ඒකෙදිත් SQL කියලා තියෙනවා. එතකොට SQL කියලා කියන්නේ structured query language කියලා. අපි ඒක ගැන පසුවට කතා කරන්න යනවා. ඒක language එකක්. මේ language එක මේ වර්ගයේ relational වර්ගයේ database සඳහා භාවිතා කරන ඉඳලා SQL කියලා කිව්වහම relational කියලා වචනයටම සමාන කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ තමයි තියෙන්නේ non relational කියලා. අපි ඒක ගැනත් පස්සේ බලමු. ඒකෙදි කියනවා NoSQL කියලා එකට හඳුන්වනවා. NoSQL කියලා හඳුන්වනවා. ඒ සඳහා දැන් අපේ එකේ MongoDB තමයි මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න SQL Server සහ MySQL කියන එක වර්ගයක්. එක විදිහේ තමයි තියෙන්නේ. MongoDB ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔන්න ඔය විදිහේ මේ දෙක පළවෙනියටම අපිට වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. එතකොට SQL Server දන්න කෙනෙකුට MySQL වලට යනවා කියන එක ඒ අතර වෙනසක්. නමුත් MongoDB කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. MongoDB වල relations නැහැ. අපි ඒ ගැන පස්සේ කතා කරමු. එතකොට MongoDB විතරක් නෙමෙයි මේ වගේ තියෙන්නේ. Ash එකේ තියෙනවා Cosmos DB. අන්න ඒ වගේ තව ගොඩක් වර්ග අය ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම NoSQL නැත්තම් non relational කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒගොල්ලන්ට
වෙබ් එකේ සර්ච් කරපුවාම NoSQL databases කියලා ඒගොල්ලන්ව ලිස්ට් එකක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම relational databases කියලා කිව්වහම මේ දෙකට අමතරව තවත් ලිස්ට් එකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ ලොකු ලිස්ට් එකක් සංසන්දනය කරන්න යන්නේ නැහැ. අපි මේ තුන් දෙනාව තමයි මේ වෙලාවේ සංසන්දනය කරන්න යන්නේ. එහෙනම් අපි පළවෙනි එකට යන්න යනවා. ඒ කියන්නේ relational database ගැන අධ්‍යයනය කරන්න යනවා. relational database එක data තියෙන tables හැටියට. ගොඩක් වෙලාවට database එක data තියෙන table හැටියට කියලා ඉතාමත් ජනප්‍රියලා තියෙන වැඩිපුරම ජනප්‍රියලා තියෙන මේ relational database. හැබැයි ඒ වගේම ජනප්‍රියලා තියෙන non relational ලෙව්වත් මේ පසුගිය කාලෙදී. මේකෙදි headers තියෙනවා. මේ header rows තියෙනවා. එතකොට ID එක තියෙනවා. ඒ වලට අපි කියන column කියලා. first name ඒකත් column එකක්, last name, telephone දැන් මේ වගේ columns තියෙනවා. ඒ වගේම data එකට rows කියලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි මේ data තියෙන්නේ. ඉතාමත් සරලව ඔන්න ওই විදිහට tables විදිහට data දාලා තියෙනවා. මේ customer කියන table එක තියෙනවා. ওই විදිහට ඕකේ data තියෙනවා. එතකොට මේ table අනිත් table අතර relationship එකක් තියෙනවා. මෙතෙන්දී ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා. දැන් කොහොමද අපි relational database එක design කරන්නේ කියලා. විශේෂයෙන්ම මේක අදාළ වෙන්නේ database එක design කරනවා නම්. ඕගොල්ලෝ ලොකු කම්පැනි එකක වැඩ කරනවා නම් ඒකේ database engineersලා ඉන්නවා. ඒගොල්ලෝ මේ database එක design කරනවා. හැබැයි අපි මේ පාඩමේදී ඒකට අවශ්‍ය කරන දේවලුත් මොනවද කියලා හඳුන්වා දීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒවා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා කියලා දෙන්න ගියොත් එහෙම database management system එකේදී database design කිරීම ඉතාමත් විශාල පාඩම් මාලාවකට යන පාඩමක් වෙනවා. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් දේ තමයි entity relationship diagram කියලා. ඇත්තටම මම මෙතන ඇඳලා තියෙන්නේ ER diagram එකක් නැත්නම් entity relationship diagram එකක් නෙමෙයි. මම මේවා අතර relationship එකක් මේ හඳුන්වා විදිය program එකක් භාවිතා කරලා හදලා තියෙනවා. මේ සඳහා අපේ program එක design කරද්දී, අපේ software එක design කරද්දී ඒක process එකක් තියෙනවා කොහොමද මේ වගේ දෙයක් හදන්නේ. ඉතින් මේ සඳහා වෙනම පාඩම් තියෙනවා. මේ entity relationship diagram වලදී මේවා සඳහා විශේෂ වූ සංකේත භාවිතා කරලා මේ diagram අඳිනවා. මේ diagram අඳීම සඳහා විශේෂයෙන්ම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඕගොල්ලෝ ඒ අතර relationship එකක් හදා ගන්නවා. දැන් මේ ER diagram එකක් හැදුවට පස්සේ ER diagram එකෙන් අපිට එක එක entities ගැන relationship හදලා දෙනවා. මේ relationship තියෙනවා one to one, one to many, many to many කියලා. මේ හැම එකම තියෙන්න අත්‍යවශ්‍ය නැහැ. one to one එකක් ගැන අපි කතා කරොත් අපි කියමු එක department එකකට එක manager කෙනෙක් ඉන්නවා. එක manager කෙනෙකුට එක department එක නම් තියෙන්නේ ඔන්නෝම one to one relationship එකක් තියෙනවා. හැබැයි එක managerට department කීයක් පාලනය කරන්න පුළුවන් නම් ඒක එතන අදාළ වෙන්නේ නැහැ. ඉතින් අපේ program එක හැටියට තමයි ඒක design වෙන්නේ. one to many. එක customer කෙනෙකුට orders කීපයක් දාන්න පුළුවන්. many to many. එක employee කෙනෙක් projects කීපයක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම එක project එකක employeesලා කීපයක් වැඩ කරන්න පුළුවන්. එතකොට ওই විදිහේ relationship තියෙනවා. එතකොට ER diagram හදන්න ඕන, entities හදා ගන්න ඕන, මොකද්ද මේකේ process එක හදා ගන්න ඕන, process එක හදාගෙන relationship හදා ගන්නවා. relationship හදාගත්තට පස්සේ අපිට table design කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මේ පාඩමේදී මම කියලා දෙන්න යන්නේ ඉගෙන ගන්න ඕන දේවල්. මේ table design කරාට පස්සේ table එකක් අපි කියනවා normalize කරන්න ඕන කියලා. මේකෙදි normal forms කීපයක් තියෙනවා. අඩුම තරමේ first normal form, second normal form සහ third normal form එකටවත් මේක හදා ගන්න ඕන. ඉතින් එහෙම හදාගත්තට පස්සේ මේ table එකේ relation duplicate වෙන්නේ නැතුව ඉතාමත් හොඳ tables හදා ගන්න පුළුවන්. මේ ගැන මේ පාඩමේදී මම කතා කරන්න යන්නේ නමුත් ඒකත් ඉගෙන ගන්න ඕන දෙයක්. ඔන්න ඔහොම ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් මේ table වල තියෙන data insert කරන්න, delete කරන්න, update කරන්න, read කරන්න මෙන්න මේ සඳහා
ලැන්ග්වේජ් එකක් භාවිතා කරනවා. ඒ තමයි SQL නැත්නම් structured query language කියලා කියන්නේ. මම මේක කම්පෙයාර් කරා සාමාන්‍ය CRUD operations එක්ක. කියන්නේ create, read, update, delete කියන එක SQL වල තියෙන insert, read කරනවා නම් select කරනවා, update එක නම් update, delete එක delete එක. ඒ වගේම HTTP වල post එක, get එක, put එක, delete එක ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ මේ SQL commands. එතකොට SQL උත් ඉගෙන ගන්න ඕන. මොකද මේක relational database එකක්. එකිනෙක අතර relation හැදිලා තියෙනවා. අපි අර දේවල් කරාට පස්සේ ER diagram හදලා, relation හදලා, table normalize කරාට පස්සේ relation තියෙනවා. එතකොට ওই විදිහට SQL අපිට ලියන්න අවශ්‍ය වෙනවා. මම මේකෙදි SQL server තියෙන join statement එකක් තමයි දාලා තියෙන්නේ. මේකෙදි මම table තුනක් join කරලා තියෙනවා. මේකෙදි inner join, left, right සහ full join කියලා join වර්ග තියෙනවා. මෙවත් ඉගෙන ගන්න වෙනවා. database දෙක අතර data types වෙනස් වෙලා තියෙනවා. කියන්නේ SQL server වල තියෙන data types නෙමෙයි MySQL වල තියෙන. එතකොට ඒ නිසා data types ගැන ඉතාමත් හරි අවබෝධයක් ලබා ගන්න ඕන. මම මෙතන MySQL වල තියෙන integer type එකේ data types මොනවද කියලා දාලා තියෙනවා. මේකෙදි බලන්න tiny int තියෙනවා, small int තියෙනවා, medium int තියෙනවා, int තියෙනවා, big int තියෙනවා. ඇයි මෙහෙම දෙයක් දාලා තියෙන්නේ? අපි program එකේ නම් integer කිව්වහම ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා ධන හෝ ඍණ එක type එකයි තියෙන්නේ integer විතරයි. හැබැයි මෙහෙම කොටස් වශයෙන් වෙන් කරලා තියෙන්නේ මේ database එකේ design කරද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන හින්දා. ඒ නිසා ඕගොල්ලන්ගේ අදාළ දැන් SQL server නම් SQL server, MySQL නම් MySQL කියන එකට ගිහිල්ලා මේ database එක design කරද්දී තියෙන භාවිතා කරන්න පුළුවන් අඩුම data type එක භාවිතා කරන්න ඕන. අපි හිතමු උදාහරණයක් විදිහට ඕගොල්ලෝ කාගේ හරි වයස ඇතුළත් කරන්න යනවා. එතකොට එහෙනම් tiny int එකක් භාවිතා කරාම ඇති. ඒක 0.255 වෙනකන් තියෙනවා. තව කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මං integer එකක් භාවිතා කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ data එකේ size එක දැන් tiny int එකේ byte එකයි තියෙන්නේ, integer එකේ byte 4ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ අහන්න පුළුවන් ප්‍රශ්නේ byte 3ක වෙනසක් තියෙන්නේ. ඕක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඇත්තටම ඒක database එකේදී hard disk එකේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද hard disk ප්‍රමාණය ලොකුයි. අපිට කියමුකෝ gigabyte 100 200 hard disk එකක් තියෙනවා, නැත්නම් terabyte ගණන් තියෙනවා. එහෙනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද data ප්‍රමාණය විශාල වුණාම අපේ application එක අපි කියමු අවුරුද්දක් run වෙනවා. run වුණාම usersලා අපි කියමු ලක්ෂයක data තියෙනවා. එතකොට මිලියන ගානක data තියෙනවා. හැබැයි gigabyte කීපයකින් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ database එකේ size එකට. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන වෙලාවක් තියෙනවා. ඒ තමයි මේක query කරද්දී. මොකද අපි මොන හරි data එකක් ගන්න යද්දී memory එක බලනවා මේ data එක save කරගන්න අවශ්‍ය නම් එයාට memory allocate කරගන්න ඕන. එහෙනම් memory එක අපි දන්නවා සීමා සහිතයි. memory එක දැන් අපි කියමුකෝ අපේ hard disk එක 1 terabyte තියෙනවා කියලා. හැබැයි අපේ memory එච්චර නෑ. memory තියෙන්න ඕන නම් 8GB නැත්නම් 16GB. හැබැයි දැන් මේ data එක load කරන්න ගියාම මේ data එක හරියටම ගන්න නම් අපි කියමු 4 byte නම් තියෙන්නේ. 4 byte වගේ record මිලියනයක් ගන්න නම් එයා අදාළ memory ඒකට දාගන්න ඕනේ. ඉතින් මේ වගේ fields කීපයක් තිබුණොත් එහෙම මේ data ටික යා අනිවාර්යෙන් memory එකට load කරගන්න, memory allocate කරගන්න. එතකොට program එක slow වෙන්න පුළුවන්. මොකද memory එකේ තියෙන හැම usage එකක්ම query එකේදී ගන්න පුළුවන්. ඒ වගේ memory නැතුව ගියොත් එහෙම program එක හරියට වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක මුලදී ඉච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි database එක design කළා ඔයගොල්ලෝ run කරන් යද්දි ගැටලුවක් වෙන නිසා මුලින් ඉඳලම කුඩාම data type එක ගන්න. අනවශ්‍ය විදිහට කුඩා කරන්න යන්න එපා. මොකද ඒක ලොකු කරන්න ගියහම ආයි ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා data type එකේ size එක තීරණය කළා. ඒ size එකට අදාළව අවශ්‍ය data එක විතරක් save කරගන්න එක තමයි කියන්න තියෙන්නේ. මේක ඇත්තටම අදාළ වෙන්නේ database engineersලාට. ඒ වගේම ඕගොල්ලෝම database එක design කරනවා නම් මේ ගැනත් ඉගෙන ගන්න. නැත්නම්
මට කියන්න පුළුවන් ඉන්ටිජර් එකක් දාන්න කියලා. නමුත් ඉන්ටිජර් එකක් අවශ්‍ය නැති දැනට ඉන්ටිජර් එකක් දාන්න නැතුව ටයිම් ඉන්ට් එකක් දාන එකෙන් පස්සේ කාලෙකදී ඔයගලන්ට වාසියක් ලබා ගන්න පුළුවන්. දැන් මෙතන වෙනකන් ඉගෙන ගත්තාම ඔයගලන්ට ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ තමයි මම SQL server ඉගෙන ගත්තොත් MySQL ට මාරු වෙන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම මම එක ප්‍රොජෙක්ට් එකක් SQL server වලින් ලියලා තියෙන්නේ. හැබැයි ඒක MySQL ට කරන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. data type වෙනස්. ඕක අපිට විතරක් නෙමෙයි හැම ඩෙවලොපර්ටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා සොලියුෂන් එකක් හොයාගෙන තියෙනවා, විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒ තමයි object relational mapping ORM එකක් කියලා කියනවා. ගොඩක් වෙලාවට දැන් ප්‍රෝග්‍රෑමින් ලියද්දි ORM එකක් කරා තමයි ලියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකේදී objects නැත්තම් classes අරගෙන තමයි වැඩ කරන්නේ. අපි customers ලා ගන්නවා, customers ලා list එකක් ගන්නවා, ඒ read කරනවා, write කරනවා, මේ වගේ කරනවා. එතකොට ORM එකට අපි කියනවා අපි database එකත් එක්ක ගනුදෙනු කරන්න කියලා. එක එක programming languages වලදී එක එක ORMs තියෙනවා. සමහර programming languages වල ORM කීපයක් තියෙනවා. ඒතකොට සමහර වෙලාවට හොඳයි, සමහර වෙලාවට ඉච්චරම හරි නෑ කියලා තර්ක තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි අපි ORM එකට කියනවා මට MySQL එකත් එක්ක කනෙක්ට් කරන්න කියලා. එතකොට ORM එක තමයි query එක ලියන්නේ. SQL අවශ්‍යත් නැහැ, data type අවශ්‍යත් නැහැ. එයා ඒ දේවල් ඔක්කොම මැනේජ් කරනවා. අපි ORM එකට කිව්වොත් එහෙම නෑ මට MySQL එපා SQL server එකට හෙට ඉඳලා කනෙක්ට් කරන්න කියලා. ඒක කනෙක්ට් කරනවා. එහෙනම් ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ORM එකක් කරා ලියුවොත් එහෙම ඕගලන්ගේ client ගේ requirement එක අනුව ඕගලන්ට database type එක වෙනස් කරන්න පුළුවන් relational පැත්තේ. ඉතින් මේ විදිහේ ගොඩක් දේවල් තියෙනවා. අපි .NET වලට ගත්තොත් entity framework කියලා තියෙනවා. එතකොට අපි node වලට ගත්තොත් SQLite කියලා එකක් තියෙනවා. මේ SQL connection වලට එතකොට ඒකෙදි ඒක භාවිතා කරපුවාම ඔයගලන්ට database type එක ORM එකේ වෙනස් කරන tag එක විතරයි වෙනස් කරන්න තියෙන්නේ. program එකේ කිසි දෙයක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඒක automatically ඒක අදාළ දේවල් generate කරනවා. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් ORM එකක් භාවිතා කරන්න ගියාම මට SQL දැනගන්න ඕනේ නැහැයි කියලා. ඒක වැරදි. මොකද ORM එකේ queries ලියන්නේ auto generate වෙලා. සමහර කාලට ඒ queries එච්චරම efficient නැති වෙන්න පුළුවන්. ඒ වගේම ORM එක අපේ object එක දිහා බලලා තමයි database එකත් එක්ක වැඩ කරන්නේ. අපි හිතමු customer ගේ age එක තියෙනවා. age එක අපි object level එකේ දාලා තියෙන integer එකක් විදියට. හැබැයි database එක අපිට integer එකක් save කරගන්න අවශ්‍ය නැහැ. අපිට time int එකක් ඕන වෙන්නේ. අපි ඒක දන්නවා. අපේ database එක ඉගෙන ගන්න ඉඳන් අපි දන්නවා. එහෙනම් අපි ORM එකට කියන්න ඕන ඒ සඳහා time int එක භාවිතා කරන්න කියලා. එතකොට ORM එක ඒක භාවිතා කරනවා. ඒ නිසා ORM භාවිතා කරද්දී හොඳට මතක තියාගන්න අපිට ඕන විදිහට ORM එක භාවිතා කරන්න ඕන. නැත්නම් ORM එක default විදිහට භාවිතා වුණොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන ටියුටෝරියල්ස් වලදී මේ ORM එකට නිකම්ම data pass කරලා save කරන එකක් තමයි කරන්නේ. ඒක ටියුටෝරියල් එකකට සඳහා හොඳයි. නමුත් ඇත්ත දෙයක් කරද්දී එහෙම හරියන්නේ නැහැ. database design කරනවා වගේ මේ ORM එකකට හරියටම instructions දෙන්න ඕන කොයි විදිහටද මේක හැදෙන්න ඕන කියලා. එහෙම නැතුව ගියොත් එහෙම එයා efficient නැති විදිහ එකක් හදනවා. එහෙම වුණොත් එහෙම පොඩි ටියුටෝරියල් එකේදී ඔයගලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩි ප්‍රෝග්‍රෑම් එකකදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රෝග්‍රෑම් විශාල වෙද්දී ඒක ගැටලු සහගත තත්ත්වයක් වෙන්න පුළුවන්. දැන් අපි MongoDB වලට ගමන් කරන්න යනවා. MongoDB කියලා කියන්නේ NoSQL නැත්නම් not only SQL කියලා කියනවා. MongoDB එක ඒකෙදි document oriented database එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. NoSQL වල database type කීපයක් තියෙනවා. ඒකෙන් MongoDB තියෙන්නේ document oriented database එකක් විදිහට. ඒ වගේම schema එකක් plus. එහා පැත්තේ තියෙන්නේ මේ MongoDB වල කොහොමද save වෙලා තියෙන්නේ කියලා මේ ඔක්කොම ටික collection එකක් විදිහට අපි සලකනවා. මේ collection එක ඇතුලේ එකක් අපි හඳුන්වන එක item එකක් document එකක් කියලා. මේක schema less කියලා කියන්නේ ඒ කියන්නේ මේ field ම තියෙන්න ඕනේ නැහැ. දැන් අර කියනනම් ID එකට ID එකම තියෙන්න ඕන. නැත්තම් ඒක
හරියන්නේ නැහැ. ඒ වගේම ෆස්ට් නේම් එකට ෆස්ට් නේම් තියෙන්න ඕනේ. ඒකට අපි දාන හැම දෙයක්ම ෆස්ට් නේම් විතරයි. නමුත් මේක එහෙම වෙන්න ඕනේ. මේක අපිට A field තියෙන්නත් පුළුවන්. A field ඊළඟ එකේ නොතියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට. පළවෙනි එකේ බලන්න ඊමේල් කියන එක නැහැ. අන්තිම එකේ මේ කිසිම දෙයක් නැහැ. පාස්පෝර්ට් එකයි ඒජ් එකයි විතරයි තියෙන්නේ. එතකොට මේ ඔක්කොම මොන්ගෝ වල හරි. මොන්ගෝ වල data duplicate වෙනවා. ඒ කියන්නේ අපිට ඕන තරම් දැන් කස්ටමර් කෙනෙක් ගත්තොත් කස්ටමර්ගේ අදාළ විස්තරයි, යා ගත්ත බඩු වල විස්තරයි, ඒ වල prices මේ ඔක්කොම ටික order වල විස්තරයි ඔක්කොම ටික එකම document එකේ දාන්න පුළුවන්. ওই විදිහට අපිට ස්කිමා එකක් නැති නිසා මේක ඉතාමත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකෙදි data ගන්නවා නම් එහෙමත් අපිට ස්කිමා එකක් නැති හින්දා data ලබා ගන්න පුළුවන් ඉතාමත් ඉක්මනට. එහෙනම් අපි දැන් compare කරන්න යන්නේ relational සහ NoSQL අතර නැත්නම් SQL server MySQL එකයි MongoDB අතර වෙනස මොකක්ද කියලා හඳුනා ගන්න යන්නේ. ඉතින් මෙන්න මේකෙදි තමයි ඔයගලන්ට decide කරන්න පුළුවන් වෙන්නේ මම මොන database එකද පාවිච්චි කරන්න කියලා. සමහර දේවල්වලට SQL server MySQL ඉතාමත් හොඳයි. සමහර දේවල්වලට ඒව එච්චරම හරි නැහැ. සමහර දේවල්වලට MongoDB ඉතාමත් හොඳයි. සමහර දේවල්වලට ඒක එච්චරම හරියන්නේ නැහැ. ඒක අපි අපේ project එක අනුව වෙනස් වෙනවා. SQL සහ NoSQL අතර වෙනස. පළවෙනි එක තමයි SQL වල schemas use කරනවා. NoSQL වල schemas use වෙන්නේ නැහැ. ඒකේ වාසි අවාසි දෙකක් තියෙනවා. ඕගලන්ට ස්කීමා එකක් හරියටම පවත්වාගෙන යන්න ඕන නම් SQL server නැත්නම් MySQL අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හැබැයි ස්කීමා එකක් අවශ්‍ය වෙන්නේ නැත්නම් ඕගලන්ගේ data ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා නම් අපි දන්නේ නැත්නම් මොන විදිහටද data එන්නේ කියලා අපිට schemaless database එකක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒකේ තියෙන අවාසිය තමයි සමහරක් දේවල් සමහර data නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝ කස්ටමර් කෙනෙක් ගත්තොත් එහෙම කස්ටමර්ගේ name එක නැති වෙන්නත් පුළුවන්. ඇයි? ස්කීමා එකක් නැහැනේ. ඒක නැතුවම යන්න පුළුවන්. ස්කීමා එකේදී එහෙම නැහැ. ඒ field එක තියෙනවා නැත්නම් ඒ field එක empty නම් empty එකක් හරි ඒකේ තියෙනවා. ওই විදිහට ස්කීමා එකක් තිබීම සමහර program වලට ඉතාමත් අවශ්‍යයි. සමහර program වලට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලොකු data ප්‍රමාණයක් තියෙනවා නම් data මොන විදිහට දෙන්නේ කියලා අපිට හිතා ගන්න බැරි නම් schemaless තමයි යන්නේ. ඒ වගේම SQL server වල relational තියෙනවා. ඒ කියන්නේ එක data එකක් අනිත් data එකට relate වෙලා තියෙනවා. එහෙම වුණාම data duplicate වෙන්නේ නැහැ. අපිට අදාළ relation එකත් එක්ක data manage කරගන්න පුළුවන්. උදාහරණයකට customer ගත්තොත් customerට අදාළ orders වෙනම තියෙනවා. orders වලට අදාළව වෙනම prices වෙනම තියෙනවා. ඒතකොට relations තියෙනවා. අපිට මොකක් හරි එක දෙයක් ලබා ගන්න උනොත් ඒක හරි ඉක්මනට ලබා ගන්න පුළුවන්. well structured එකක් තියෙනවා. දෙවෙනි එකේදී කිසිම relationship එකක් නැහැ. දැන් relation එකක් නැතිවීමේදී අපි කියමුකෝ customer කෙනෙක් අරගෙන customer කරපු orders එතකොට එහෙමනම් ඒ customer ඇතුළට ගිහිල්ලා ඒකේ orders වලට බලලා එහෙම තමයි ඒක යන්න වෙන්නේ. නැතුව relationship එකකින් ඒක හදාගන්න අපිට බෑ. ඒ වගේම SQL server තව දෙයක් තියෙනවා. data distribute කරලා තියෙන tables ගොඩක් හරහා. tables ගොඩක් හරහා තමයි data save වෙලා තියෙන්නේ. tables විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි තියෙන්නේ. අරකෙදී එහෙම එකක් නැහැ. collection තමයි තියෙන්නේ. collection ඇතුලේ nested කරලා ඇතුළට තමයි data තියෙන්නේ. ඒ වගේම SQL server වල තියෙන එකක් දෙයක් තමයි vertical scaling is possible. ඒ කියන්නේ vertical scaling විතරයි පුළුවන් වෙන්නේ අරකේදී NoSQL වල horizontal සහ vertical scaling දෙකම possible. ඒ ගැන කතා කරොත් එහෙම vertical scaling කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ server එකක් තියෙනවා නම් මේ server එකේ RAM එක, hard disk එක. මේ වගේ දේවල් වැඩි කරන්න පුළුවන්. හැබැයි එක server එකේ තියෙන data එක server 4කට අපිට දාන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිකන් impossible. හැබැයි NoSQL වල එහෙම පුළුවන්. NoSQL වල server එක update කරන්නත් පුළුවන්. ඒ වගේම එකම server එකේ තියෙන data server 4-5කට දාන්නත් පුළුවන්. ඒ වගේම SQL කියන type එකේ database වල තියෙන දෙයක් තමයි massive data read writing වලදී performance අඩුයි. ඒ කියන්නේ මිලියන ගණන් data read write කරන performance අඩුයි. හැබැයි NoSQL වලදී massive data වල read write කරද්දී performance වැඩි. හැබැයි
අප්ඩේට් කරද්දී SQL server වල performance වැඩි. NoSQL වල performance අඩුයි. මොකද අප්ඩේට් කරන්න ගියාම nested හින්දා අප්ඩේට් කිරීමේදී ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා. එතකොට මේක කොයි වගේ දේවල්ටද සාමාන්‍ය යූස් වෙන්නේ? මේක ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියමුකෝ අපිට structural data base ඕන වෙන situation තමයි අපි මොන හරි management system එකක් හදනවා නම් ඒ වගේම සම්ප්‍රදායික data අපි කියමු point of sale system එකක් හදනවා නම් hospital management system එකක් හදනවා නම් banking app එකක් හදනවා මේ වගේ දෙයක් හදනවා නම් ගොඩක් වෙලාවට SQL server වගේ ගොඩක් යන එක හොඳයි. NoSQL වගේ හදනවා නම් හොඳයි. ඔයගොල්ලෝ මොන හරි game එකක data save කරගන්න හදනවා නම් ඒ වගේම Internet of Things කියලා තියෙනවා. IoT කියලා දෙයක් තියෙනවා. ඒක කියන්නේ මොන හරි devices වලින් අපිට data collect කරගන්නවා. අපි කියමු අපිට ලංකාවේම තියෙන වාරි මාර්ග පද්ධතියේ තියෙන ජලාශවල තියෙන data ටික අපිට එනවා. ඒ data ටික process කරලා අපිට server එකක පෙන්눔 කරනවා. මෙන්න මේ වගේ වෙලාවකදී structure එකක් බලාපොරොත්තු වෙන්න බෑ. data එකේ පොඩ්ඩක් එහෙම වුණත් ඒක ඉතර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්නේ මේ වගේ වෙලාවකදී NoSQL කියන එක ඉතාමත් හොඳයි. මොකද ලොකු data, big data කියන සංකල්පයක් තියෙන ලෝකේ මේ big data වලට අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන NoSQL නැත්නම් MongoDB කියනවා විතරයි. ඉතින් ඕගොල්ලෝ මෙහෙම හිතුවාම හිතන්න පුළුවන් මේ වගේ දේවල්ට අනිත් ඒවා පාවිච්චි කරා නැත්නම් මම අර කියපු ඇප්ලිකේෂන් වල NoSQL පාවිච්චි කරන්න බැරිද? ඒ වගේම SQL server, big data වගේ වල පාවිච්චි කරලා එහෙම පාවිච්චි කරන්න පුළුවන් performance වල issue එකක් තමයි තියෙන්නේ. බෑ කියලා දෙයක් නැහැ. දැන් මම හිතන්නේ ඕගලන්ට අවබෝධයක් තියෙනවා SQL database සහ NoSQL database කියන්නේ මොකක්ද කියලා. SQL database උත් ඉතාමත් ජනප්‍රියයි. ඒ වගේම NoSQL database උත් ඉතාමත් ජනප්‍රියයි. මේවා host කරන්න ගියාම web එකේදී සාමාන්‍යයෙන් MySQL වගේ ඉතාමත් අඩු ගානට ගන්න පුළුවන්. ඒ වගේම SQL server වලට ටිකක් ගණන් යනවා. ඒ වගේම අපිට Mongo host කරනවා නම් වෙනම hosting plan ගන්න වෙනවා. අපි දැන් බලමු pricing සහ ඒ විස්තර අදාළව කරගන්න. මේ සඳහා අපි slide එකට යමු. මම tab 3ක මේක open කරන් තියෙනවා. පළවෙනි එක තමයි SQL server. මේකට මම ගමන් කරනවා. මේ හැම database එකම අපිට cloud එකේ තියන්න පුළුවන්, premises වල තියන්න පුළුවන්. මෙතන products වලට ගියාම මේකේ preview version එකක් තියෙන 2022 එක අපි 2019 එකට යනවා. එතකොට මේකේ තියෙන advantages මොන වගේද කියලා මේකේ විශාල විස්තරයක් තියෙනවා. අපි මේකේ pricing වලට ගියොත් බලන්න මේක enterprise එක තමයි වැඩිම ගණන් තියෙන්නේ. ඉතා විශාල ගාණක් වෙනවා. ඊට පස්සේ එතනින් පල්ලෙහාට අඩු වෙනවා. developer version එකක් තියෙන එක developers ලාට විතරයි. ඒ වගේම express version එකක් තියෙනවා. ඒකේ features ගොඩක් අඩුයි. ඒ වගේම web version එකක් තියෙනවා. මෙතන ඉහා තියෙන standard version ඔක්කොම අධික මිල සහිතව තියෙනවා. ඒ වගේම subscription wise උත් යන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙට කොහොමද ගෙවන්නේ එහෙම කියලා, අවුරුද්දට කො වගේද ගෙවන්නේ කියලා enterprise සහ standard ඒ වගේම මේක cal කියලා license එකකුත් තියෙනවා. license model එකකුත් ඒ වගේම cost ගානටත් මේක දෙන්න පුළුවන්. ඔය විදිහට මේක තියෙන SQL server භාවිතා කරනවා නම් SQL server දැනගත යුතු තමයි SQL server අපි භාවිතා කරද්දී අපිට ගාණක් ගෙවන්න වෙනවා. ඒ ගෙවන ගාණට අදාළව අපිට සර්විස් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම features උත් හම්බ වෙනවා. ඔයගලගේ ප්‍රොජෙක්ට් එකට ඒක අවශ්‍ය නම් ඒ ක්ලයන්ට් එක්ක කතා කරලා ඒ ගාණ ගෙවන්න පුළුවන් නම් ඒකට යන්න ඒක හොඳ ඔප්ෂන් එකක්. ඊළඟට MySQL එකට යනවා. MySQL ගියාම MySQL වලක් තියෙනවා. ඒ ගැන විස්තර සඳහන් කරලා කොහොමද MySQL තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතනදී downloads වලට යනවා. දැන් එක එක අයත් එක්ක මේ compare කරලා දෙන Amazon RDS එකත් එක්ක කොච්චර fast ඒ වගේ කියලා. ඒ වගේම cost එකක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකෙත් යම්සි එකක් තියෙනවා ගාණක් ගෙවන්න තියෙන එකක්. මේකෙදි MySQL Enterprise Edition එක, Cluster Edition එක සහ Community version එක තියෙනවා. මේ දෙකට මේ
try කියලා තියෙන්නේ මේ දෙකට සල්ලි ගෙවන්න වෙනවා. ඉතින් මේ දෙකට ඇත්තටම අදාළ වෙන්නේ අර SQL server වගේ නෙමෙයි features අඩු කරලා නැහැ. supportive තමයි මේකේ ගොඩක්ම දෙන්නේ supportive දීලා technical support දීලා customize කරලා advanced features තමයි දෙන්නේ. ඒක අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. community version එකේදී මේ SQL වල MySQL වල තියෙන හැමදේම වගේ run වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඕගොල්ලන් budget අඩුවෙන් කරනවා නම් මේක හොඳ option එක. මොකද SQL server වගේ යනවා නම් හැම instance එකකටම අනිවාර්යෙන් license cost එකක් ලොකු license cost එකක් යනවා. ඉතින් MongoDB site එකට ගියාම MongoDB site එක මොන වගේද කියලා අපිට කියනවා. මම එතන ක්ලික් කරාට පස්සේ මේකේ තියෙනවා pricing කියලා එකක්. මේකෙදි cloud එකේදී අපි මේක දානවා නම් මොන විදිහට තියෙන්නේ enterprise එක advanced එක කොයි විදිහට තියෙන්නේ ඒ වගේම අපිට free download කරගෙන අපිට වැඩ කරගන්නත් පුළුවන්. මේකෙදි දැන් cloud එකට දාන හින්දා මේක අනිවාර්යෙන් cloud එකේ අපි දා ගන්න ඕන. එතකොට ඒකට cloud hiring cost එකක් යනවා. හැබැයි මේක අවශ්‍ය වෙනවා අර වගේ database කියන්නේ අපි කියමු big data වගේ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක අවශ්‍ය වෙනවා. අපිට free දාගෙනත් මේක වැඩ කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි basically මේක pricing ගැන කතා කරේ. pricing ගැනත් ඔයගොල්ලෝ බලන්න ඕන design කරද්දී. මොකද ඔයගොල්ලෝ application එක හදලා ඒ database එක සඳහා ඔයගලන්ට ලොකු ගාණක් ගෙවන්න වෙනවා නම් ඒ ගාණ ඔයගලන්ගේ customer ගෙන් අය කරගන්න බැරි නම් ඔයගොල්ලෝ හදන program එකේ වැඩක් නැති වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ pricing ගැන හිතලා ඉතාමත් අඩු එකක් හදලා customer-ට ඕන ඊට වඩා ලොකු features තියෙන enterprise level එකේ එකක් නම් ඒකත් වැඩක් නැති වෙනවා. ඒ නිසා ඒ customer මත depend වෙනවා. ඒ වගේම program එකේ price එක ඔයගොල්ලෝ කොයි විදිහටද කරන්න කියන එක ඒ මතත් ඒක depend වෙනවා. මම හිතනවා දැන් ඔයගොල්ලෝ database සම්බන්ධයෙන් යම්සි දල අදහසක් ගන්න නැති කියලා SQL server, MySQL, MongoDB අතර අපි වෙනස මොකක්ද කියලා මේ පාඩමේදී බැලුවා. ඕගලන්ට එතකොට මේ අනුව ඕගලන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එකට මොන වගේ database එකක්ද භාවිතා කරන්න ඕන කියලා දල අදහසක් තියෙනවා. මේ අනුව තවත් රිසර්ච් කරලා ඕගලන්ට අවශ්‍යම database එක හඳුනා ගන්න පුළුවන්. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.